හරි හොඳයි එහෙනම් එහා පැත්තේ පිටුවේ තියෙන ප්‍රශ්න ටික තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. දැන් මේ ප්‍රවාහනයේ කොටසේ අවසාන භාගයට තමයි පුතා අපි ඇවිල්ලා තියෙන්නේ. අවසාන භාගය කියන්නේ තව භාගයක් නැහැ. මේ භාගයක් තියෙනවනේ ඉස්සරහට. අවසාන කොටසට තමයි ප්‍රවාහනය කියන මාතෘකාව අවසාන කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්න කීපෙන්. හරි. ඉතින් ඇත්තටම මේ පාඩම මේ ගොඩක් ප්‍රායෝගික පාඩමක්. ඉතින් ඒක නිසා අර තියරි භාවිතා කරලා විභාගෙදී ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් ප්‍රශ්න තමයි අනිවාර්යෙන් අහන්නේ. ඒ වගේම මේ ප්‍රවාහන ශාස්ත්‍රයේ සිදුවෙනා වූ නව ප්‍රවණතාවයන් පිළිබඳව අනිවාර්යෙන් ළමයිට අවබෝධය තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැදෙන අධිවේගී මාර්ග, හැදෙන වරායන්, ගුවන් තොටුපළවල්, හරි ප්‍රවාහන නීති රීති මේ දේවල් පිළිබඳව ලොකු අවබෝධයක් අනිවාර්යෙන් ළමයිට තියෙන්න ඕනේ. හරි. ඉතින් ඒවා කාලීන තොරතුරු හින්දා මේ විෂයත් එක්ක ඕගොල්ලෝ කාලීන තොරතුරු වලින් අප්ඩේට් වෙන්න ඕනේ. හැමතිස්සෙම කාලීන තොරතුරු ගුරුවරයාටම දීමට හැකියාවක් නැහැ. මොකද අපි අනිත් පාඩම් ටිකත් එක්ක ඉස්සරහට යන නිසා. එතකොට මේ අපිට අහුවෙන කාලීන තොරතුරු අපි කියනවා. නමුත් විෂයත් එක්ක ජීවත් වෙනවා නම් පුතාලට පුළුවන්කම තියෙන්න ඕනේ මේ කාලීන තොරතුරු පිළිබඳව අවබෝධයක් ගන්න. මෙන්න මේදී අපිට මේ විෂයට මේ විදිහට වැදගත් මේක මේ විභාගයට මේ විදිහට වැදගත් කියන එක Tamanට තේරෙන්න ඕනේ. පත්තරයක් කියවනොත් සමහර ලිපි තියෙනවා ගෙදර කාටවත් වැදගත් නැහැ. මේ පත්තරයේ ලිපි ගෙදර කාටවත් වැදගත් නැහැ. නමුත් Tamanට හිතනවා Tamanට අධ්‍යාපනයට වැදගත් කියලා. දැන් උදාහරණයක් විදිහට රුපියලේ අගය රුපියල තවත් තව ප්‍රමාණය වෙයිද කියලා පත්තරේ පිටුවක මහ බැංකුවේ ලිපියක් දාලා තියෙනවා. ඉතින් ගෙදර කවුරුත් ඒක කියවන්නේ. හරි ගෙදර අය අම්මා එක දැක්කම හිතන්නේ අම්මට ඉතින් බත් උතන්න මරුගොලයක් කියලා. හරි මේ ඉතින් ආච්චිට අපබ්බන්ස තේරෙන්නෙත් නැහැ. හරි තාත්තා උග ගණන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ නංගි හරි මල්ලි හරි පත්‍රේ බලලා කියන මෙලෝ දෙයක් නැහැ මේක බලන්න කියලා. ගෙදර ගොඩක් වෙලාවට කට්ටියට වැඩිම උමනා වෙන්නේ අර මේ සඳල් අතරේ කී. හරි ලස්සන ගෑනලා මේකේ පිටුරයක් තියෙන හින්දා ගොඩක් වෙලාවට ගෙදර පිරිමියා ඒක තමයි බලන්නේ. ඉතින් ගෙදර කාටවත් උමනා වෙන්නේ නැති ලිපිය ඔබට උමනා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයා කියවන්න ඕනේ. ආර්ථික විද්‍යාව කරන ළමෙන්න ඔයාලා කියවන්න ඕනේ. ඉතින් ඒකට හේතුව තමයි මේ කාලීන තොරතුරු උකහා ගැනීමේ හැකියාව දරුවට තියෙන්න ඕනේ. ඒ විෂයත් එක්ක ජීවත් වෙනවා නම් Tamante විෂයත් එක්ක ජීවත් වීමේදී මගතොටේ හම්බෙන දේවල්, පොතක් කියවනකොට හම්බෙන දේවල්, රූපවාහිනිය දකිනකොට ලැබෙන දේවල් තමන්ගේ විෂයට අනුබද්ධ කරගැනීමේ හැකියාව අනිවාර්යයෙන් ළමයට තියෙන්න ඕනේ. එහෙම තමයි ළමයා විෂයත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ. වැඩේදීන් දැන් ඒ ලෙවල් කරන ළමයා විෂයත් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ. දවසේ වැඩි කාලයක් ජීවත් වෙන්නේ වෙන දේවල් එක්ක. එක්කෝ ටෙලිෆෝන් එකත් එක්ක ජීවත් වෙනවා. නැත්නම් ගෑනු ළමයා හරි පිරි ළමයාත් එක්ක හරි ජීවත් වෙනවා. ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඒ තරම් ඒගොල්ලෝ ජීවත් වෙන වෙන ඇත් එක්ක. නේ? ඒක නිසා හොඳ අවබෝධයෙන් තමයි මේ විභාග කරනවා නම් කරන්න ඕනේ. හරි? විභාගයක් විදිහට තමයි කරන්න ඕනේ. මොකද විභාගයක් කරන මේ විදිහට කරන එක්කෙනාට ජීවිතේ ඊළඟ අධීරවල් විභාග වෙන්නේ නැහැ. හරි? ඒක ඊටාම පහසුවෙන් ගලාගෙන යන්නයි තියෙන්නේ. හරි? රයිට්. එහෙමනම් අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම ගෝලීයකරණයේ ප්‍රධාන උපාංගය වන්නේ ප්‍රවාහනය. මේ ප්‍රකාශය පැහැදිලි කරන්න. දැන් දරුවනේ දැන් ඕගොල්ලෝට දකින්න පුළුවන් වෙන වචනේ තමයි මෙතන මොකද්ද? ගෝලීයකරණය. හරි ගෝලීයකරණය. අපි මේකට ග්ලෝබලයිසේෂන් කියලා කියනවා. හරිද? ගෝලීයකරණය. ගෝලීයකරණය කියන එකේ තේරුම මොකක්ද? ගෝලීයකරණය කියන අර්ථය තමයි ලෝකයේ විවිධ රටවල් තියෙනවා. ඒ රටවල් භෞතික වශයෙන් ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. හරි? ඉතින් ඒ රටවල් ඒ භෞතික වශයෙන් ඈත් වුණාට වෙළඳාම ආයෝජනය සංස්කෘතිය දේශපාලන ක්‍රීඩා වගේ දේවල් එකට එක්කහුව වෙනවා. දැන් අපි එක රටක් තව රටක් එක්ක ක්‍රීඩාවක් කරනවා. කලාපීය දේශපාලනයක් කරනවා. වෙළඳාමක් කරනවා. සංස්කෘතිය හුවමාරු වෙනවා. ඒ දේවල් වලින් ලෝකේ රටවල් භෞතිකව ඈත් වුණත් ඒවා එකට එකතු වීමක් තමයි ගෝලීකරණයේදී වෙන්නේ. ඉතින් එතෙන්දී ලෝකේ රටවල් එකට එකතු වෙනවා සංනිවේදනය තුලින්. ඒ වගේම ඒ රටවල් අතර විවිධ දේවල් හුවමාරු කරගන්න ඕන. නිෂ්පාදන සාධක, භාණ්ඩ හා සේවා ඒ දේවල් හුවමාරු කරගන්නකොට මිනිසුන්ට එක තැනක ඉඳලා තව තැනකට කියලා භෞතික සම්බන්ධතා පවත්වා ගන්න අනිවාර්යෙන් ප්‍රවාහනය කියන එක අත්‍යවශ්‍යයි. මොකද ලෝකේ රටවල් සම්බන්ධ වෙන්න ඕන සංනිවේදනය තුලින් විතරක් නෙමෙයි. භෞතිකවත් ඒ දේ සිද්ධ වෙන්න ඕනේ. දැන් ගෑන් ළමයෙකු පිරි ළමයෙකු යාළු වෙලා ඒගොල්ලන්ට හැමදාම ටෙලිෆෝන් එකෙන් කතා කරගෙන ඉන්න බෑනේ. ඒ දෙන්නට මුණ ගැහෙන්නත් වෙනවා. ඒ මුණ ගැහෙන්න අනිවාර්ය ප්‍රවාහනය කියන එක ඕනේ වෙනවා. ඔයා හිතන්නේ ගෑන් ළමයා මේ යාපනයේ පිරිමි ළමයා ගාල්ලේ කියලා හිතන්නකෝ. දැන් කිසිම ප්‍රවාහන මාධ්‍යයක් නැහැ කියලා හිතන්නකෝ. කොහොමද මෙතන පයින් තමයි යන්න වෙන්නේ. පයින් ඉතින් ගිහිල්ලා හම්බෙනකොට කතා කරගන්න පණ නැහැ දෙන්නට. හරි? නැගිට ගන්න කට ඇර ගන්න පණ නැහැ දෙන්නට. ඉතින් ඒක නිසා දවස් ගාණක් පයින් යන්න වෙයි. ඉතින් ඒක එහෙමයි ඒවයි තියෙන හැටි. ප්‍රවාහනය කියන එක භෞතිකව දේවල් චලනය කරන්න අනිවාර්යෙන් උපකාර වෙනවා. හරි මේම ලියන්න.
ගෝලීයකරණයේදී ලෝකයේ විවිධ රටවල් ඒකාබද්ධ වීම දැකිය හැක. ලෝකයේ විවිධ රටවල් ඒකාබද්ධ වීම දැකිය හැක. මෙහිදී නිෂ්පාදන සාධක භාණ්ඩ හා සේවා කියන්නේ භාණ්ඩ නිෂ්පාදන සාධක භාණ්ඩ භෞතිකව හුවමාරු වීම දැකිය හැක. ඒ සඳහා ප්‍රවාහනය වැදගත් වේ. ලෝකයේ විවිධ රටවල් අතර ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම සඳහා දියුණු ප්‍රවාහන මාධ්‍ය භාවිත කරනු ලැබේ. right. හරි. ඊළඟට දරුවනේ නල ප්‍රවාහන ක්‍රමය පිළිබඳව තමයි ඊළඟට මේකේ කරුණු කාරණා දාලා තියෙන නල ප්‍රවාහන ක්‍රමය පිළිබඳව. දැන් ඔයා කල්පනා කරලා බලන්න මෙහෙම දැන් අපි කතා කළා මෙන්න මේ ප්‍රවාහන ක්‍රමයන් පිළිබඳව ක්ලාස් එකේදී. මොනවද අපි කතා කරේ? අපි කතා කරා ජල ප්‍රවාහනය පිළිබඳව සාකච්ඡා කළා. ජල ප්‍රවාහනය පිළිබඳව. ඒ වගේම අපි කතා කළා පුතා ගුවන් ප්‍රවාහනය පිළිබඳව අපි කතා කළා. ඒ වගේම මහා මාර්ග ප්‍රවාහනය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම දුම්රිය මාර්ග ප්‍රවාහනය පිළිබඳව අපි සාකච්ඡා කළා. ජල ප්‍රවාහනය, ගුවන් ප්‍රවාහනය, මහා මාර්ග ප්‍රවාහනය හා දුම්රිය ප්‍රවාහනය. එතකොට දැන් මේ ටික තමයි ඕගොල්ලන්ගේ සිලබස් එකේ දැනට තියෙන කොටස් ටික වෙන්නේ. හරි පුතාලගේ සිලබස් එකේ දැනට තියෙන කොටස් ටික තමයි මේ තියෙන්නේ. ඒතර ඊට අමතරව ලෝකයේ තියෙන තව ප්‍රවාහන ක්‍රමයක් ඒ තමයි නල ප්‍රවාහන ක්‍රමය. හරි නල ප්‍රවාහන ක්‍රමය. එතකොට මේ නල ප්‍රවාහන ක්‍රමය කියන්නේ මේ කැටගරි වලට වැටෙන්නේ නැති ප්‍රවාහනය. දැන් නල පාවිච්චි කළා එක තැනක ඉඳලා තව තැනකට මොනවා හරි ද්‍රව්‍යයක් යවනවා නම් ඒකට අපිට ඒව මේ ගණයට දාන්න බෑනේ. දැන් මේ මාර්ග ගණයට දාන්න බෑනේ. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම විශාල නලයක් පාවිච්චි කරලා කණිය තෙල් අරන් යනවා කියලා හිතන්නකෝ, ගෑස් අරන් යනවා කියලා හිතන්නකෝ. මේ මොහොකටද අපිට මේව දාන්න පුළුවන් වෙන්නේ? හරි ඒක නිසා ඒක වෙනම ප්‍රවාහනයක් කියලා තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. නමුත් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. සිලබස් එකේ නැතුණාට ඉතින් ප්‍රවාහන වර්ගීකරණයක් ඇතුළේ තියෙනවා. මෙහෙම ලියන්න. කුඩා හෝ විශාල නල භාවිත කරමින්
එක් ස්ථානයක සිට කුඩා හෝ විශාල නල භාවිත කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා විවිධ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමයි. විවිධ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමයි. ප්‍රවාහනය කිරීමයි. මෙහිදී සුරක්ෂිතභාවය, වේගවත්භාවය යනාදී වාසිදායක ලක්ෂණ සුරක්ෂිතභාවය, වේගවත්භාවය යනාදී වාසිදායක ලක්ෂණ දක්නට ලැබෙන අතර සෑම ස්ථානයකටම පහසුවෙන් භාවිත කළ නොහැකි වීම හෙවත් සෑම ස්ථානයකටම පහසුවෙන් භාවිත කළ නොහැකි වීම හෙවත් ප්‍රවේශ වීමේ හැකියාව අඩුවීම අවාසිදායක ලක්ෂණයකි. උදාහරණ ලියන්න. විශාල නල මගින් කණිය තෙල් රැගෙන යාම. විශාල නල මගින් කණිය තෙල් රැගෙන යාම. right. ඊළඟට තව විභාගයේදී අහන්න පුළුවන් කාලීන ගැටලුවක් තමයි ඔය ඊළඟට දාලා තියෙන්නේ. ප්‍රවාහන ක්ෂේත්‍රයේ විවිධ ප්‍රවණතා වර්ධනය වෙමින් පවතිනවා. ඒවට නිදසුන් දෙන්න කියන එක විභාගෙදී සමහරලාට අහන්න පුළුවන්. දැන් ප්‍රවාහන ක්ෂේත්‍රය කියවම දැන් ඔයාට මුළු ප්‍රවාහන පද්ධතිය පිළිබඳවම හිතන්න පුළුවන්. හරි. දැන් ඔයාට හිතන්න පුළුවන් පුතේ ලංකාවේ මාර්ග පද්ධතිය පිළිබඳව හිතන්න පුළුවන්. ලංකාවේ විතරනේ ලෝකේ. හරි. ඒ වගේම මාධ්‍ය පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම බලය පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම පර්යන්ත පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වුණා තමයි ප්‍රවාහන පද්ධතිය කියන එක හැදෙන්නේ. ප්‍රවාහනයේ නව ප්‍රවණතාවක් වහම වාහන ගැන විතර නෙමෙයි. අනිත් දේවල් ගැනත් හිතලා තමයි උත්තර ලියන්න ඕනේ. හරි. මෙහෙම ලියන්න. අධිවේගී මාර්ග ඉදිකිරීම. අධිවේගී මාර්ග ඉදිකිරීම. අධිවේගී මාර්ග ඉදිකිරීම. ඊට පස්සේ වරාය ගුවන් තොටුපළ වැනි පර්යන්ත අලුතෙන් ඉදිකිරීම. වරාය ගුවන් තොටුපළ වැනි පර්යන්ත අලුතෙන් ඉදිකිරීම. ඊට පස්සේ ප්‍රවාහන කටයුතු සඳහා නව තාක්ෂණය භාවිත කිරීම. ප්‍රවාහන කටයුතු සඳහා නව තාක්ෂණය භාවිත කිරීම.
උදාහරණ GPS තාක්ෂණය. ඕකේ විභාගයටත් ප්‍රශ්නයකුත් අහලා තියෙනවා. GPS තාක්ෂණය. ඊට පස්සේ නව ඉන්ධන භාවිත කිරීම. නව ඉන්ධන භාවිත කිරීම. උදාහරණ ලියන්න. ජීව වායූන් බයෝ ඔයිල් කියලා කියන්නේ ජීව වායූන් ජීව ඉන්ධන කියලාත් කියනවා ඒවට. ජීව වායූන් සූර්ය බලය right. ඊට පස්සේ නව ප්‍රවාහන මාධ්‍ය භාවිතයට පැමිණීම. නව ප්‍රවාහන මාධ්‍ය භාවිතයට පැමිණීම. උදාහරණ ලියන්න walk car කියලා. walk car ඊට පස්සේ තව නව ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වා දීම. නව ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වා දීම. එක ලියන්න උදාහරණ හයිපර්ලූප්. ඉවෝන් මස් කියන එක්කෙනාගේ දැන් ලෝකේ ලොකුම කෝටිපතියා කියලා සැලකෙන එක්කෙනා තමයි මේ concept එක ඉදිරිපත් කරේ. හයිපර්ලූප් concept එකේදී මේ වගේ ලොකු බටයක් තියෙනවා. මේ වගේ ලොකු බටයක් ඒ බටේ රික්තකයක් හදනවා. වායු රික්තකයක් හදලා මේ වගේ ටර්මිනල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක පෙට්ටියක් වගේ තියෙනවා. ඒකේ මිනිස්සුන්ට වාඩිලා යන්න පුළුවන්. මේක ඊටාම වේගයෙන් මෙහෙට අදිනවා. අර බීම බටයකින් බීම කරලා අදිනවා වගේ මේක අදිනවා. පැයට කිලෝමීටර් 400ක වේගයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ පැය භාගයෙන් කතරගම යත් එහෙකි. හරිද? කොළඹ ඉඳලා. right. එතකොට තව එකක් ප්‍රවාහන මාධ්‍ය පහසුවෙන් වෙන් කර ගැනීමට ප්‍රවාහන මාධ්‍ය පහසුවෙන් වෙන් කර ගැනීමට මුදුකාංග බිහිවීම. ඔය පික්මී වගේ මුදුකාංග නේද? ප්‍රවාහන මාධ්‍ය පහසුවෙන් වෙන් කර ගැනීමට මුදුකාංග බිහිවීම. මුදුකාංග බිහිවීම. right. හරි ඒ වගේ උදාහරණ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි පහත ක්‍රම පිළිබඳ කෙටිසටහන් ලියන කොටසට යමු. ඒකේ හයිපර්ලූප්, walk car, කේබල් රථ තියෙන. හරි අපි එකට ABC කියලා දාලා ලියමු පුතා මේ හයිපර්ලූප්. විශාල නලයක් තුල ඇති කරන ලද විශාල නලයක් තුල ඇති කරන ලද වායු රික්තකයක් භාවිත කර වායු රික්තකයක් භාවිත කර ප්‍රවාහන කටයුතු සලසා ගැනීමයි. ප්‍රවාහන කටයුතු සලසා ගැනීමයි.
සලසා ගැනීමයි. අඩු පිරිවැයකින් ඉහළ වේගවත්භාවයකින් යුක්ත මෙම ක්‍රමය ලෝකයේ ඇතැම් රටවල භාවිත කිරීම ආරම්භ කර ඇත. ලෝකයේ ඇතැම් රටවල භාවිත කිරීම ආරම්භ කර ඇත. ආරම්භ කර ඇත. right walk car එකක් කියලා කියන්නේ ඕවලා මේ ඕක Google එකේ ගහලා බලන්න පුතේ පහසුවෙන්ම බලන්න පුළුවන් මේ වගේ පොඩි මේ ප්ලේට් එකක් වගේ එකක් ඒකට චූටි රෝද තියෙනවා මේක උඩ කාටරි ඔහම නැගලා ඉන්න පුළුවන් හරි කාට නැගලා ඒක තමන්ගේ රිමෝට් එකෙන් හරි නැත්නම් තමන් කකුලෙන්ම හරි ඒක පාලනය කරන්න පුළුවන් මේ බොහොම හිමිසරේ මේ ඇවිදන් යනවා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් මෙම ලියන්නේ එක් පුද්ගලයෙකුට ගමන් කළ හැකිවන පරිදි නිර්මාණය කර ඇති උපකරණයකි. කාර්ය බහුල ස්ථානවල ගමනාගමන පහසුකම් ලබා ගැනීම සඳහා ඇතැම් රටවල මෙම ක්‍රමය භාවිත කරයි. ඇතැම් රටවල මෙම ක්‍රමය භාවිත කරයි. සීමිත වේගයක් සහිතව ධාවනය කළ හැක. සීමිත වේගයක් මොකද අපි කොමෝකින්වත් අල්ලගන්නේ නැහැ. අපිට 60 කිලෝමීටර් 100ක වේගෙන් යන්න බෑ. ඕකට හිටගෙන මේ අපි වැටෙයි. ඒක නිසා ඊටාම සීමිත වේගයක් තමයි තියෙන්නේ. සීමිත වේගයක් සහිතව ධාවනය කළ හැක. right කේබල් රථ පුතාලා කේබල් රථ දැකලා ඇති. කේබල් රථයක් ගත්තාම මේ වගේ දැන් සමහරට අපි කඳු දෙකක් කියලා තන මේ පැත්තේ කන්ද ඉඳලා මේ පැත්තේ කන්දට යන්න කේබල් එකක් දාලා තිනවා. ඒ කේබල් එකට මෝටරයක් හයි කරලා තිනවා. ඊට පස්සේ ඒකට පෙට්ටියක් වගේ තියෙනවා ඒ ටර්මිනල් එකක්. මේකේ මිනිස්සු නැග්ගහම මේ මිනිස්සු මෙහි ඉඳලා මෙතෙන්ට ප්‍රවාහනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය තේ වතු වල වගේ කන්ද උඩ තියෙන තේ දළු ටික පල්ලෙහාට ගේන්න උවමනාව තියෙනවා නම් ඒවට කේබල් රථ පාවිච්චි කරනවා. හිම කඳු අතර ගමනාගමන කටයුතු වලට නේද? ඒව පාවිච්චි කරනවා. මෙම ලියන්න. කේබලයක් මගින් එහා මෙහා කළ හැකි මාධ්‍යයක් භාවිත කර භාණ්ඩ හෝ මගින් රැගෙන යාමයි. භාණ්ඩ හෝ මගින් රැගෙන යාමයි.
right ඒත් ඒකට හරි ඊට පස්සේ අපි අන්තිම questions කීපයකට යමු පුතේ අසාර්ථක ප්‍රවාහන ක්‍රමයක් තුලින් පහත පාර්ශ්වයෙන් මුණ දෙන අවදානම් නම් කරන්න දැන් ඔයා හිතන අසාර්ථක ප්‍රවාහන ක්‍රමයක් කියලා කියන්නේ එක්ක තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය අබලන් වෙනවා නැත්නම් ඒක අකාර්යක්ෂමයි දැන් අපි තෝරන මාළුකාරයෙක් ඉන්නවා ඔන්න එක දවසක් මිනිහාගේ ඔන්න පෙට්‍රල් බ්ලොක් එකක් ස්ටාර්ට් වෙන්නේ තව දවසක් ස්ටාර්ට් කරනකොට කික් එක වැටෙනවා අර මෝටර් සයිකල් එක ගහන දෙන කික් එක ඒක වැටෙනවා තව දවසක හුලං යනවා තව දවසක මාළු පෙට්ටියත් එක්ක ස්ටෑන්ඩ් එකත් එක්ක කඩාගෙන වැටෙනවා දිරලා ඉතින් ওই වගේ බයිසිකලයක් පාවිච්චි කළා එයා මාළුවෙකුට නොකට මොකද වෙන්නේ එකක් එයාට වෙළඳපළ පුළු කරගන්න බෑ ඈතකට යන්න බෑ බයයි කොයි වෙලේ බයිසිකලේ හිටින් ඉඳන්නේ අනිත් එක තමයි පාරිභෝගික අහිමි වෙනවා පාරිභෝගික කලකිරෙනවා අයි අද එනවා අයි හෙට එන්නේ අනිත් එක භාණ්ඩවල ගුණාත්මක භාවය අඩු වෙනවා දැන් එයාට වෙලාවට බෙදා හරගන්න බැරිනවා සමහරවිට මාළු නරක වෙන්න පුළුවන් නේද මේ වගේ ප්‍රශ්න වලට එයාට මුහුණ දෙන්න වෙනවා හරි ඊමණ අපි ලියමු මේ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ට භාණ්ඩ හිඟ වෙනවා බාල භාණ්ඩ ලැබෙනවා අර ප්‍රවාහන මාධ්‍ය නඩත්තු කරන්න යන පිරිවැය භාණ්ඩයට එක්ක වුණාම භාණ්ඩවල මිලත් වැඩි වෙනවා ඉතින් මේ වගේ වාසි තියෙනවා හරි ව්‍යාපාරිකයට මේ දෙපැත්තටම අවාසි තියෙනවා එකේ ව්‍යාපාරිකයට බලන්න තියෙන අවාසි මොනවද කියලා බලන්න පළවෙනි එක නඩත්තු වියදම් ඉහළ යාම නඩත්තු වියදම් ඉහළ යාම නඩත්තු වියදම් ඉහළ යාම තව නඩත්තු වියදම් ඉහළ යාම ඊළඟ වෙළඳපළ පුළුල් කළ නොහැකි වීම තරඟයට සාර්ථකව මුහුණ දිය නොහැක. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය පාරිභෝගිකයට භාණ්ඩ දී ගන්න බැරි නම් අවශ්‍ය ස්ථානයට ඒක වෙන කෙනෙක් දෙනවා. ඒකනේ ওই චූම්පාංකාරෝ පිස්සුවෙන් වගේ පාර පුරා යන්නේ එහාට මෙහාට නේද? තරඟයට සාර්ථකව මුහුණ දිය නොහැකි වීම. ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපිය නොහැකි වීම. ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපිය නොහැකි වීම. ඊට පස්සේ පාරිභෝගිකයා කලකිරීමට පත්වීමෙන් පාරිභෝගිකයා කලකිරීමට පත්වීමෙන් පාරිභෝගිකයා කලකිරීමට පත්වීමෙන් වෙළඳපළ අහිමි වීම වෙළඳපළ අහිමි වීම right අසාර්ථක ප්‍රවාහන ක්‍රමයක් හින්දා පාරිභෝගිකයට අත්වන අවාසි මොනවද කියලා බලමු අපි ලියමු අවාසි පළවෙනි එක ගුණාත්මක භාණ්ඩ නොලැබී යාම ගුණාත්මක භාණ්ඩ නොලැබී යාම ගුණාත්මක භාණ්ඩ නොලැබී යාම ඊට පස්සේ තව පාරිභෝජන කටයුතු අවිධිමත් වීම එක දවසක් තියෙනවා තව දවසක් නැහැ ඒ වගේ පාරිභෝජන කටයුතු අවිධිමත් වීම ඊට පස්සේ පාරිභෝජන කටයුතු අවිධිමත් වීම ඊට පස්සේ තව මොනවාද අවාසි
භාණ්ඩ හා සේවාවල මිල වැඩි විය හැක. මොකද අර ප්‍රවාහන කොස්ට් එකත් අර මිලට එක්කහුව වෙනවා. වැඩි ඉන්ධන පිරවැයක් කරනවා නම් ඒ මිලට එක්කහුව වෙනවා. භාණ්ඩ හා සේවා වල මිල වැඩි විය හැක. හරිද? ඊට පස්සේ ඊළඟ කොටසට යමු. ඒක විභාගයට ආව ප්‍රශ්නයක්, හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. නිෂ්පාදකයෙකු තම කටයුතු සඳහා නිෂ්පාදකයෙකු තම ප්‍රවාහන කටයුතු සඳහා තමන්ගේම මාධ්‍යයක් පාවිච්චි කරනවද එහෙම නැත්නම් කුලියට ගන්නවද? දැන් ඔයා හිතන්නකෝ මෙහෙම සිමෙන්ති ගල් එහාට මෙහාට යවන්න නැත්නම් අපි හිතමු ඕන මොන හරි බිස්නස් එකක් කරන එක්කෙනෙක් මීකිරි බිස්නස් එකක් කරනවා කියලා දන්නකෝ. මාතරේ ඉඳලා කොළඹට මීකිරි අරන් එනවා. ඒතර එයාට එයාගේම ලොරියක් පාවිච්චි කරනවද ලොරියක් කුලියට ගන්නවද කියන තීරණය ගැනීමේදී සලකා බලන කරුණු මොනවද කියලා අහන්නේ. දැන් පළවෙනි දේ තමයි එයා බලන්න ඕන ප්‍රවාහනයකට වාර සංඛ්‍යාව. දැන් අපි તો හැමදාම දිනපතා අප් ඇන්ඩ් ඩවුන් යනවා කියලා හිතන්නකෝ. එතකොට කුලියට ගන්න එක පාඩුයි. තමන්ගේ මාධ්‍යයක් පාවිච්චි කරන්න. හැබැයි මාසයකට සැරේ නම් යන්නේ කුලියට අරන් යන එක ලාභයි. මෙම ලියන්නේ. ප්‍රවාහනය කරන වාර සංඛ්‍යාව පළවෙනි එක. ප්‍රවාහනය කරන වාර සංඛ්‍යාව. ප්‍රවාහනය කරන වාර සංඛ්‍යාව. ඊට පස්සේ අංක 2 ප්‍රවාහනය කරන වාර සංඛ්‍යාව අංක 2 නඩත්තු වියදම් දැරීමේ හැකියාව. පුතේ අපි සල්ලි දීලා ගත්තොත් අපිට නඩත්තු වියදම් දරන්න වෙනවා. කුලියට ගත්තොත් ලොරියට නැග්ග බැස්සා එච්චරයි. ඒකනේ සමහර මිනිස්සු කසාද බඳින්නේ නැත්තේ. නේ සමහර මිනිස්සු කසාද බඳින්නේ නැත්තේ නඩත්තු කරගන්න බැරි කමට. නේ සාරිය අරන් දෙන්න ඕනේ, කන්න බොන්න දෙන්න ඕනේ, ගෙවල් දොරවල් හදන්න ඕනේ, යාන වාහන දෙන්න ඕන. සියලු සැප සම්පත් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා සමහර අය කසාද බඳින්නේ නැහැ. හරිද? ඒකේ නඩත්තු කරගන්න බැරි නිසා එහෙම කරන්නේ නැහැ. ඉතින් ඊතුරු අවශ්‍යතා කුලියට ගන්නවා. කුලියට ගත්ත වාහනයකට නගින්නයි වහින්නයි විතරයි තියෙන්නේ. ඒකේ ටයර් දාන්න, හුලං ගහන්න, ඔයිල් මාරු කරන්න කිසිම දෙයක් නැහැ. ඔන්න ඕකයි කතන්දරේ. හරි. නඩත්තු වියදම් දරන්න දැරීමට තියෙන හැකියාව. නඩත්තු වියදම් දැරීමේ හැකියාව. ඊට පස්සේ තව ප්‍රවාහන මාධ්‍යයක හිමිකාරත්වයේ අවශ්‍යතාවය. Tamanටම කියලා මාධ්‍යයක් ඕනේ නම් තමන් මොකද කරන්නේ? සල්ලි දීලා ගන්න. සමහරව තමන්ටම කියලා වාහනයකට කැමති ඉන්නේ නේද? ප්‍රවාහන මාධ්‍යයක හිමිකාරත්වයේ අවශ්‍යතාවය. ප්‍රවාහන මාධ්‍යයක හිමිකාරත්වයේ අවශ්‍යතාවය. ඊට පස්සේ ඊළඟ එක මූල්‍ය තත්ත්වය. සල්ලි තියෙනවා නම් ඉතින් වාහනයක් සල්ලි දීලා ගන්න එක තමයි හොඳ මූල්‍ය තත්ත්වය. තව අවශ්‍ය ප්‍රවාහන මාධ්‍යයේ ස්වභාවය. මෙහෙමයි දැන් Tamanට ෆ්‍රීසර් එකක් හයි කරපු ට්‍රක් එකක් නම් ඕනේ, කොන්ක්‍රීට් මික්සර් එකක් තියෙන ට්‍රක් එකක් ගන්න ඕනේ. ඒවා කුලියට ගන්න බෑ. ඒවා ඊටාම විශේෂිත වූ මාධ්‍ය. ඉතින් ඒකට Tamanට කැමති පරිදි ඒවා හදා ගන්න හෝ Tamanට කැමති පරිදි ඒවා මිලදී ගන්න සිද්ධ වෙනවා. මෙම ලියන්න. අවශ්‍ය ප්‍රවාහන මාධ්‍යයේ ස්වභාවය.
අවශ්‍ය ප්‍රවාහන මාධ්‍යයේ ස්වභාවය. ප්‍රවාහන මාධ්‍යයේ ස්වභාවය. හරි. හරි එමනම් මේ ප්‍රවාහනයේ කොටසට අදාළව තියෙන මූලික කොටස් ටික අපි අවසන් කළා තියෙන්නේ. එමනම් අපි ඊළඟට ගබඩාකරණය සහ සැපයුම් සේවා පිළිබඳව සාකච්ඡා කරමු ඊළඟ කොටස් වල. ආයුබෝවන්.